හරි. අපි දැන් මේ වෙනකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඉවර කරලා තියෙනවා. ඒ වගේ අපි ජ්‍යාමිතිය බොහෝ දේවල් ඉවරයි. බොහෝ දේවල් ඉවරයි. අපේ නිර්මාණය තියෙනවා තව කරන්න. දැන් අද අපි දඩබඩ ගාලා කතා කරගෙන යමු. මොකද්ද? අද අපි කතා කරන්නේ මේ සමකෝණික ත්‍රිකෝණ කියලා පාඩමක් උඹලගේ පොතේ තියෙනවා. එහෙනම් ජ්‍යාමිතිය පොතේ දාන්නේ සමකෝණික ත්‍රිකෝණ. අතිශය නෝන්ඩි ප්‍රමේයන් දෙක තුනක් තියෙනවා. ඒ ටික අපි කතා කරමු ලස්සනට. සමකෝණික ත්‍රිකෝණ. මේ ප්‍රමේයන් වලින් මොකද්ද කරන්නේ? ලස්සන ගණන් ඇවිල්ලා තියෙනවා. එතකොට පාස් පේපර් ගැටලු හැදුවොත් එහෙම අපිට හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් දාගනින්. ඊළඟ ප්‍රමේය අංකේ දාලා මට ප්‍රමේය අංකේ මතක නැහැ. උඹලා ප්‍රමේය අංකේ දාලා ලියාගනින් මෙන්න ප්‍රමේය. ප්‍රමේය ලියාගනින්කො ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදයි. එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදයි. හරි. අහගෙන ඉඳපන් මොකද්ද වෙන්නේ කියලා. මම අදිනවා සාධාරණ ත්‍රිකෝණයක්. අපි කිව්ව ගමන් මේ වගේ ත්‍රිකෝණයක් අපිට ඇඳෙනවා. මම මේක ABC කියලා නම් කරන්නම්. හරි. මම අදිනවා මේකේ ඕනම පාදයකට සමාන්තරව ඇඳ රවුලක් නැහැ. ඒතර මධ්‍ය ලක්ෂයෙන් අදින්න කියලා නීතියක් තියෙනවද? එහෙමත් නැහැ. එහෙනම් මම මේ පාදයට සමාන්තරව අදින්නම්. මම අදිනකො මෙහෙම. මේකට මේක සමාන්තරයි. මේක PQ. හරි. කියලා මම නම් කරගන්න. එහෙනම් මෙන්න මේ ප්‍රමේයයට අනුව කියනවා බම් මෙන්න මෙහෙම එකක්. AP ට BP කියලා ලිව්වොත් මෙන්න මේ AP කොටසට BP කොටස AP BP මේක සමාන වෙනවලු මෙන්න මේ පාදේ AQ ට QC ට. හරි. මෙන්න මේ අනුපාතේ AP ට BP මෙන්න AP ට BP සමාන වෙනවා AQ ට QC. හරි. දැන් උඹලා දන්නවා මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? භාගයක් විදිහට. අනුපාත අපි කරේ නෑ. නමුත් මේ නෝන්ඩි සීන් එක අපි දන්නවා. මේක එන චූටිනේ AP BP. මේක ඊළඟ ලියන්න පුළුවන් AQ බෙදීම QC. පාද අතර අනුපාතයක්. හරි. වේ. එහෙනම් මේ රූපය අඳගනින්. ඊට පස්සේ ඉහත ප්‍රමේයයට අනුව කියලා මෙතනින් දාපන්. ඉහත ප්‍රමේයයට අනුව කියලා මේ ටික ලියගන්න. ඉහත ප්‍රමේයයට අනුව. right. දාගනින් ඊළඟ ප්‍රශ්න අංකය. ඊළඟ ප්‍රශ්න අංකය දාගෙන මෙන්න මේ රූපය අඳගනින්. හරි. පැනගන්න. A BC DE මේක 3 සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් සිම්පල් B 8 සෙන්ටිමීටර්. හරි ඔය ටික තමයි. හරි. දාගනින් සිම්පල් B සොයන්න. හරි. සිම්පල් B සොයන්න. දැන් මේක හදන්න යන්න එපා මම හදනවා. ඒක නිසා හොඳට අහන් ඉඳපන්කෝ. සිම්පල් B තමයි මේක හොයන්න තියෙන්නේ. හරි.
දැන් මෙන්න මේ දීලා දෙන්නේ එතන දීලා තියෙන ත්‍රිකෝණයක් කියලා තේරෙනවා. ඒතර කලින් තිබ්බ එක වගේ නෙමෙයිනේ. එහෙම වෙන්නේ නැහැ නේ බං. එහෙම වෙන්නේ නැහැ. ඒතර බලපන්කො දැන්. එහෙනම් මෙන්න මේ සමාන්තර පාදයක් ඇදලා තියෙන මධ්‍ය ලක්ෂයෙන්ද? එහෙම මගුලක් නැහැ. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙම එකක් නැහැ. එහෙනම් මේකට සමාන්තරව මේ රේඛාව ඇදලා තියෙනවා. අපිට අවුලක් නැහැ කොහොමද? දැන් අපි අනුපාතයක් දන්නවා. අනුපාතයක් දන්නවා. මොකද්ද? අපි ඉස්සෙල්ලම නිකන් ඉංග්‍රීසි අකුරු ටික අපි ඉස්සෙල්ලම ලියමු. එතකොට පොඩි ගතියක් තියෙනවනේ. එහෙනම් මම මේක දැන් අනුපාතේ දැන් මේකට මේක සමාන්තර විදිහට ඇඳලා තියෙන. එහෙනම් මෙන්න මේ පාද දෙකේ අනුපාතේ ගන්න ඕනි. එහෙනම් මට ලියන්න පුළුවන් AD ට BD. AD ට BD කියලා මට ගන්න පුළුවන්නේ. AD ට BD. එහෙනම් ඒක වගේම එහෙනම් AD ට BD ගත්තා. එහෙනම් මේකේ AE ට CE. CE ලිව්වත් හරි EC ලිව්වත් හරි. එහෙනම් දැන් මේක අපිට ලියන්න පුළුවන් බං මෙන්න මේ AD බෙදීම BD සමානයි AE බෙදීම CE. දැන් අපි AD දන්නවද කියපන්. දන්නවා යකෝ මෙන්න පට්ට 3යි. BD BD දන්නවා 4යි. AE දන්නවද? නෑ ඒක දන්නේ නෑ. CE දන්නවා 8යි. එහෙනම් මොකද හරස් ගුණෙද දාපන්. හරස් ගුණෙද දාන්න දෙන්නේ මෙන්න මේ 8 මෙහෙට ගමු. එතකොට 3 වැඩි කිරීම 8 බෙදීම 4 සමානයි B. 4ට 4 ඒවා 1යි 8ට 2යි 3 වරක් 2 6යි. එහෙනම් B සමානයි 6යි සෙන්ටිමීටර එනවා. B සමානයි 6යි සෙන්ටිමීටර එනවා. කිසි කතාවක් නැහැ. හරි. B සමානයි 6යි සෙන්ටිමීටර. ඉක්මනට හදාගන්න. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්න අංකය දාගනින්. උඹලගේ අච්චුපතේ තියෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් තියෙනවා. අපි ඒක හදමු. ඉස්සර මෙන්න මේ රූපේ ඇඳගනින්කො ඊළඟ ප්‍රශ්න අංකය දාන්න. මේකේ තියෙනවා බං ABCD EFGH. හරි. මේක 8යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක 5යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක සිම්පල් A කියලා දීලා තියෙනවා. මේක 10යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක 4යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක සිම්පල් B ඒක දීලා නැහැ. හරි. මේකෙන් අහන ප්‍රශ්නේ තමයි AB සොයන්න. AB සොයන්න. AB සොයන්න. AB සොයන්න. AB සොයන්න. හරි. දැන් මේක AB හොයන්න පුළුවන් යුන් අවුලක් නැහැ ගේමක් ගහලා හොයන්න පොඩ්ඩක් බලපන්. නැත්තම් මේක බලන්න බං දැන් මේ වගේ ගණක් එතන හම්බුන්නේ නැහැ නේ මීට කලින්. හරි අහන් ඉතින්. දැන් මේකේ අපි දන්නවා මේකට මේක සමාන්තර එහෙනම් අනුපාතය දාපන් මෙහෙම. බෑනේ යකෝ මේක ත්‍රිකෝණයක් නෙමෙයි. මේක ත්‍රිකෝණයක් නෙමෙයි. උඹලට පේනවා මේක ත්‍රිකෝණයක් නෙමෙයි. එහෙනම් මේක ත්‍රිකෝණ නෑනේ. ඔය ත්‍රිකෝණ නෑ.
එහෙනම් මාර වැඩක් වෙනවා. එහෙනම් ත්‍රිකෝණ නැත්තම් කෙලින්ම මේකේ අපිට ත්‍රිකෝණ හදා ගන්න වෙනවා. කෙලින්ම මේකේ ත්‍රිකෝණ හදා ගන්න වෙනවා. එතකොට ත්‍රිකෝණ හදාගන්නේ කොහොමද? ඔය ත්‍රිකෝණ හදාගන්න එක තමයි ගැටලුවකට තියෙන්නේ නේ. ත්‍රිකෝණ හදාගන්න වෙනවා. නමුත් ත්‍රිකෝණ හදාගන්න එක තමයි ගැටලුවකට තියෙන්නේ. එහෙනම් හදාගමු කොහොමද? අපිට පුළුවන් බං මෙන්න මේ B එහෙමත් අහුවෙන්න එපයි. එහෙනම් මෙන්න මෙහෙම මං අදිනවා. මෙන්න මේ ටික යා කරනවා. හරි. ඔන්න ඕ ටික යා කරනවා. ඕක යා කරලා ඊළඟ මෙන්න මෙතනින්ද මුත් යා කරනවා. හරි. දැන් උඹලට පේනවා මේකේ ත්‍රිකෝණ තියෙනවා. මේවා සමාන්තර රේඛා හින්දා ගැටලුවක් නැහැ. දැන් අපිට ගේම කොට දාගන්න පුළුවන්. දැන් එහෙනම් මේවා සෙට් වෙන්න අපි ලියාගමු අනුපාත. දැන් අවුලක් නැහැනේ. මේ ත්‍රිකෝණේ ගත්තොත් මෙන්න මේ AHF ත්‍රිකෝණේ ගත්තොත් එහෙම අපිට කෙලින්ම අනුපාතයක් ලියා ගන්න පුළුවන් කොහොමද බං මෙන්න මේ AHF නේ AHF ගෙන් ලිව්වොත් එහෙම අපිට කෙලින්ම අනුපාත ගොඩක් ලියන්න පුළුවන්. හරි. එතකොට මේ පාද දෙක මේ පාද දෙක. හරි. එහෙම බලපන්කෝ. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණවල අනුපාත අරගෙන අපිට සමීකරණ ටිකක් ගන්න වෙනවා. සමීකරණ ටිකක් අරගෙන තමයි අපිට හදන්න වෙන්නේ. ඒ ඇරෙන්න අපිට හදන්න බෑ. රයිට්. එහෙනම් දැන් උඹලා බලපල්ලා මෙන්න මේකේ අපි කොහොමද හදන්නේ? හදන්න ඇත්තට මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ බා. එතකොට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් කියන්නේ. ඔය ඇත්තටම අවුලක් තියෙනවා. එතකොට මොකක්ද අපි කරගන්නේ? දැන් මෙතන අපිට ඉංග්‍රීසි අකුරු ටිකක් මැද හරි දාගන්න වෙයි මොනා හරි කරලා. එහෙම නැත්නම් අපිට ගේම කොට දාගන්න බැරි වෙයි. හරි. එහෙනම් දැන් මෙන්න මේ කැපෙන තැන්වල අපි අච්චුපතේ මේ අච්චුපතේ පිළිවෙලටම දාගමු. මෙතන x දාගමු. මෙතන දාගමු y. එහෙ නැත්නම් අපිට අනුපාතයක් ලියා ගන්න බැරි වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. උතන අනුපාතයක් ලියා ගන්න බැරි වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එහෙනම් දැන් කෙලින්ම මෙතන මම x දාගත්තා. මෙතන y දාගත්තා. දැන් එහෙනම් මෙන්න මේ BDE ත්‍රිකෝණය කියපන්. BDE ත්‍රිකෝණය සලකා. එහෙනම් දැන් මෙන්න මේ BD ත්‍රිකෝණේ මේ පාදෙට මෙන්න සමාන්තර රේඛාවක් ගිහින් දෙනවා මෙන්න මේක මේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් BC ට CD BC ට CD සමාන වෙනවා BX ට XC. BX ට XE. හරිනේ? හරි. දැන් එහෙනම් කෙලින්ම මෙන්න මේ BC අපි දන්නවා 5යි. CD අපි දන්නවා සිම්පල් A. මේක ලියා ගන්න පුළුවන් BX බෙදීම XE. හරි කියපන්. මෙන්න මේක අපි ලියාගත්තා. දැන් මේක මං 1 කියලා දාගන්නවා. මේක 1 කියලා දාගන්නවා. දැන් ඊළඟට ත්‍රිකෝණයක් බලපන්. මම මෙන්න මේ ලකුණු ත්‍රිකෝණේ BGE ත්‍රිකෝණය. එහෙනම් මම ලියනවා BGE ත්‍රිකෝණය සලකා. BGE ත්‍රිකෝණය සලකා. BGE. ඒකේ අපිට එහෙනම් ලියන්න පුළුවන් මෙන්න මේ පාදයට සමාන්තරව මෙන්න මේක ගිහින් තියෙනවා. එහෙනම් ඒකේ අපිට ලියන්න පුළුවන් කෙලින්ම මොකද්ද? මෙහෙමම ලියමු බා. BX අපිට උදේ BX සම්බන්ධකුත් තියෙනවානේ. එහෙනම් BX ඉස්සලා මේ ටික ලියාගමු. GF ට FE. GF ට FE. ඒක ඉස්සලා මේක ලියුවත් එක මේක ලියුවත්. හැබැයි මේක ලියන පිළිවෙලට තමයි මේක ලියන්නේ. එහෙනම් මේක ඉස්සලම ලියුවනේ මේක ලියන්නේ මෙන්න මේ BX ඊළඟට. BX ට XE. එහෙනම් දැන් මේකේ GF නේ මම GF sorry. GF අපි දන්නවා GF කීයද 4යි. FE 10යි. සමානයි BX බෙදීම XE. මේක සමීකරණාංක 2 කියලා ගමු. මේක සමීකරණාංක 2. දැන් බලපන් මෙන්න මේ BX බෙදීම XE. ඊළඟට මෙන්න මේකේ BX බෙදීම XE. එහෙනම් මෙන්න මේකයි පට්ට සමානයි. මම ඒක ලියන්නම් මෙතනින්. ඔබලා ලියනකොට මේක ලියලා ඊළඟට එන්න ඕනේ. එහෙනම් 1 සමානයි 2 බැවින් කෙලින්ම 5 බෙදීම A සමානයි 4 බෙදීම 10. දැන් හරස් ගුණිත දාපන්.
මෙතන එනවා 50ක්ද බං? ඔව් 50ක් ඔව් 50ක් එනවා 4යි මේක 4ෙන් බෙදපන් මේකත් 4ෙන් බෙදපන් 4ට 4 කැපිලා ගිහිල්ලා a සමානයි එනවා කීයද 25 බෙදීම 2යි කියන්නේ 12.5ක් එනවා 12.5 සෙන්ටිමීටර 12.5 සෙන්ටිමීටර 12.5 සෙන්ටිමීටර කියලා එනවා. හරි. A සමානයි 12.5 සෙන්ටිමීටර. ඉක්මනට හදාගන්න. දැන් ඊළඟට මේ සිම්පල් B එක හොයා ගන්න ඕන බං. සිම්පල් B එක ඉස්සෙල්ලා පිළිවෙලටම හදමු බං. හරි. ඉස්සෙල්ලා පිළිවෙලට. කොහොමද? මම ගන්නවා මෙන්න මේ ACF ත්‍රිකෝණය ACF ත්‍රිකෝණය සලකා කියලා උඹලා ලියපල්ලා. ඊට පස්සේ මට ACF ත්‍රිකෝණය ලියන්න පුළුවන් AB ට BC සමානයි AY ට YF එහෙනම් AB කියන්නේ 8යි BC කියන්නේ 5යි AY බෙදීම YF මේක සමීකරණ අංක 3 කියලා ගමු. ඊළඟට දැන් අපි මෙන්න මේ B අල්ලගමු. එහෙනම් AHF ත්‍රිකෝණය සලකා. ඒක මම මෙහා ලියන්නම්කෝ. AHF ත්‍රිකෝණය සලකා. හරි. AHF ත්‍රිකෝණය. එහෙනම් කෙලින්ම මේ පාද මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ පාද දෙක සහ මේ පාද දෙක. අරකේ AY බෙදීම YF ආපු නිසා මේකයි මේක ලියගමු. එහෙනම් HG ට GF මෙතන AY ට YF හරි දැන් කෙලින්ම HG කියන්නේ කීයද B බෙදීම GF කියන්නේ 4යි AY YF මේක සමීකරණ අංක 4 දැන් එහෙනම් සමීකරණ අංක 3 සමානයි 4 නිසා 8 බෙදීම 5 සමානයි B බෙදීම 4 හරස් ගුණිත දාමු 32 ඔන්න කොහොම වෙනවනේ කොහොමද එතකොට B සමානයි වෙනවා 5ට 5 ඒවා 1යි 30ට 6යි 6.4ක්ද 6.4යි සෙන්ටිමීටර 6.4යි සෙන්ටිමීටර කියලා 6.4යි සෙන්ටිමීටර ඉස්සෙල්ලා මෙන්න මේ ටික යා කරගන්න වෙනවා අපිට. නැත්තම් යා කරගත්තේ නැත්තම් මේ මගුල අපිට කරගන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ ලියාගමු. ඊළඟ ප්‍රශ්නේ. එඳගනි රූපී.
xy සොයන්න xy සොයන්න xy සොයන්න. හරි. ඔයාලා මේක තනියෙන් හදනව නම් හදපළ කිසි ගේමක් නැහැ. හරි. එහෙනම් බලපන් කොහොමද කියලා. හරි. දැන් එහෙනම් මම මේක ගන්නවා මෙන්න මේ x කාර්යය හොයාගන්න බලන් කෙලින්ම මෙන්න මේ ACB ත්‍රිකෝණයයි මේකට සමාන්තරයි මේක. එහෙනම් කෙලින්ම අපිට ලියන්න පුළුවන් බං ABC ත්‍රිකෝණය සලකා 6 බෙදීම 4 මං ඒක මොනවාද මේ ඒක මොනවාද අර විදිහට ලියුවේ නෑ 6 බෙදීම 4 කෙලින්ම ඊළඟට 9 බෙදීම x 9 බෙදීම x කෙලින්ම ඊට පස්සේ හරස් ගුණිත දාපන්. එතන 6යි x වෙනවා 4 වරක් 9 කීයද මං 36යි මේකත් 6යින්ද මං මේකත් 6යින්ද බං 6ට 6 කැපිලා ගියා x සමානයි 6 සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මූ 6 සෙන්ටිමීටර කියලා ආවා. 6 සෙන්ටිමීටර කියලා ආවා. දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් උඹලා හොඳට බලාගෙන ඉඳපන්. හදිස්සි හරි මෙන්න මේ වගේ තිබ්බොත් එහෙම ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තිබ්බොත් මම මේක දාන්නම්කෝ මේකට සමාන්තරයි මේක කියලා. මෙතන A B C D E කියලා. මෙන්න මේක අනුපාත ලියන්න පුළුවන් බං මෙන්න මෙහෙම. මේකයි සමාන්තරයි නම් මේකේ අනුපාත ලියන්න පුළුවන් බං කෙලින්ම මට මෙන්න මේ AE ම ගමු මෙන්න මෙතෙන්. AE ඒක කැපිලානේ තියෙන්නේ AE AEට මෙන්න මේ CE AEට EC AEට EC EC AEට EC AEට EC හරි. එහෙනම් ඒක වගේම කියපන් දැන් එහෙනම් මේක AEට EC කියලා ලිව්වනම් මේක BDට BC අන්න මෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන් BDC හරි. එහෙනම් දැන් මෙන්න මේක එහෙනම් ඒ විදිහට ලියපන්. මේක එහෙනම් කිසි ගේමක් නැතුව එහෙම ලියපන්. හරි. ඕනනම් මේකයි සලකන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ද. හරිද? right. එහෙනම් දැන් කෙලින්ම උඹලා එහෙනම් හිතපන් මේ කෑල්ල ගන්නවද මේ කෑල්ල ගන්නවද කියලා හිතපන්. ඉක්මනට. හරි. උඹලට ඕන නම් මේ ටික ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මං ගන්නම් මෙන්න මේක. ඔහොම ගන්නම්. හරි. එහෙනම් උඹලට කෙලින්ම ලියන්න පුළුවන් මෙන්න මේක මෙන්න මේ පාදේ ගමු මෙන්න මේ පාදේ. කෙලින්ම උඹලට ලියන්න පුළුවන් මෙන්න මේ EG ට GB EG ට GB එහෙනම් DF ට FB එහෙනම් දැන් මේ EG කියන්නේ මොකද්ද? EG කියන්නේ 6 ධන y. 6 ධන y. GB GB කියන්නේ නම් y. GB කියන්නේ නම් y. සමානයි. එහෙනම් දැන් DF කියන්නේ මෙතන 9යි මෙතන 6යි කීයද? 9යි 6යි 15යි. 15යි. FB FB ඇවිල්ලා 6යි නේ. FB 6යි. FB 6යි. දැන් මේකේ හරස් ගුණිත දාපන්. හරස් ගුණිත මෙතන අපිට සුළු කරගන්න පුළුවන් මේක 3න් දෙමු 2යි මෙතන 5යි. හරි. ඊට පස්සේ දැන් හරස් ගුණිත දාපන් මේක මෙහෙට මේක මෙහෙට ගුණ උනාම 12යි ධන 2යි y සමානයි 5යි y. සමානයි 5යි y. මම කරනවා මෙන්න මේ 2යි y මේ පැත්තට ගෙනියනවා. 12 සමාන 2යි y මේ පැත්තට ගෙනියනවා 3යි y. මේක බෙදීම 3 මේක බෙදීම 3 කැපිලා යනවා y සමානයි 4යි y සමානයි 4යි සෙන්ටිමීටර y සමානයි 4යි සෙන්ටිමීටර කියලා එනවා y සමානයි 4යි සෙන්ටිමීටර y සමානයි 4යි සෙන්ටිමීටර
ඒ සම්බන්ධයෙන් උඹලගේ අච්චු පොතේ තියෙන ගණන් ටික හදපල්ලා. ඊළඟ කිසි අවුලක් නැහැ. හරි. එහෙනම් දානින් ඊළඟ ප්‍රමේය. ඊළඟ ප්‍රමේයාංකේ දාලා ලියාගනි. ඊළඟ ප්‍රමේයාංකේ දාලා ලියාගනි. අර කලින් දුන්න ප්‍රමේය විලෝමය. කලින් දුන්න ප්‍රමේය විලෝමය ලියාගනි. ප්‍රමේයාංකේ දාලා ලියාගනි. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. හරි. මම අච්චු පොතේම තියෙන උදාහරණයක් ගන්නම්. නිදසුනාංක 1. උඹලා දායලා පළවෙනි ප්‍රශ්නේ කියලා. පළවෙනි නෙමෙයි මේ ඊළඟ ප්‍රශ්නාංකේ දාගන්න. ඊළඟ ප්‍රශ්නාංකේ දාලා රූපය අඳගනින්. ABC DE XF මෙතන 3 සෙන්ටිමීටර් මෙතන 4 සෙන්ටිමීටර් මෙතන 6 සෙන්ටිමීටර් මෙතන 4.5 සෙන්ටිමීටර්. හරි. එහෙනම් බලමු. දැන් මේකේ ප්‍රශ්න විදියට ලියාගනිමු. DE රේඛාව සහ BC රේඛාව DE සහ BC සමාන්තර වේද? 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 වතුර නැහැ සිය. පොඩ්ඩක් ගන්න. හරි. දැන් මේකේ අහන්නේ මොකද්ද? DE සමාන්තරද BC ට කියලා තමයි අහන්නේ. DE සමාන්තරද BC ට කියලා තමයි අහන්නේ. එහෙනම් මේකේ අපිට මෙන්න මේ DE සමාන්තරද BC කියන එකට අපිට මෙන්න මේ පාද දෙකේ මෙන්න මේ අනුපාත දෙක සමානයි කියලා පෙන්නුවා නම් හරි. අනුපාත දෙක සමානයි කියලා පෙන්නුවා නම් හරි. එහෙනම් දැන් උඹලා දන්නවා අනුපාතයක් කොහොමද අනුපාතය සුළු කරන්න කියලා. හරි. අනුපාත අපි පාඩම කරලා නැහැ. නමුත් අපි මෙතන ඉඳන් මම කියලා දෙන්නම් අනුපාත කොහොමද අපි වැඩේ කරන්න යන්නේ කියලා. රයිට්. එහෙනම්
බලාගනින්කෝ. හරි. දැන් මම මේක ලියනවා මෙන්න මේ AD පාදයට DB. හා AD පාදයට DB අනුපාතයක්නේ සමානයි කීයද බං එන්නේ 4ට 3නේ. ඔව් 4ට 3 කිසි ප්‍රශ්නයක් නැහැ 4ට 3. දැන් මේක අනුපාත කරලා නැති නිසා කෙලින්ම උඹලා මෙන්න මෙහෙම ලියපන්කෝ. AD බෙදීම DB කියන්නේ 4 බෙදීම 3. 4 බෙදීම 3. හරි. මේක 1 කියලා දාගන්න. ඊළඟට ලියපන් මේක ලිව්වා වගේම එහෙනම් AE ට EC. එහෙනම් AE ට EC. AE ට EC කියන්නේ 6ට 4.5 සමාන නෑනේ. සමාන නැත්තම් මෙහින් බලපන්කො. AE ට EC. එහෙම ලියපන්. 6 බෙදීම 4.5. 6 බෙදීම 4.5. මේක අපිට බෙදන්න පුළුවන් 1.5න්. 1.5න්. උඹලා දන්නවා 6ට 1.5 ඒවා 4යි. 4.5ට 1.5 ඒවා 3යි. එහෙනම් මෙන්න මේකත් වෙනවා 4 බෙදීම 3ක් වෙනවා. 4 බෙදීම 3ක් වෙනවා. එහෙනම් මේක සමීකරණාංක 2 කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් කෙලින්ම ලියන්න පුළුවන්. දැන් 1 සමානයි 2 බැවින් 1 සමානයි 2 බැවින් දැන් මෙන්න මේක කෙලින්ම ලියන්න පුළුවන් බලන්න DE සමාන්තරයි BC වේ. DE සමාන්තරයි BC වේ. DE සමාන්තරයි BC වේ. හරි. දැන් කෙලින්ම මෙන්න මේක අපිට සමාන්තරයි කියලා කියන්න පුළුවන්. සමාන්තරයි කියලා කියන්න පුළුවන්. දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ හරි. දැන් මේකේ බලපන් මේ උඹලගේ අච්චු පොතේ තියෙන ප්‍රශ්නේ මන් දීපු ප්‍රශ්නේ නෙමෙයි දීලා තියෙන්නේ. AX දීලා තියෙන දත්ත අනුව AX ට XF කීයද කියලා තමයි අහන්නේ. AX ට XF කීයද කියලා තමයි අහන්නේ. AX ට XF කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් අපි ඒකත් අපි හොයමුකෝ. ඒකත් හොයමු. හරි. දැන් උඹලා දන්නවා. මේක අපි දැන් සමාන්තරයි කියලා ඔප්පු කරා. එහෙනම් සමාන්තරයි කියලා ඔප්පු කරා නම් අපිට දත් දාගන්න පුළුවන්. අවුලක් නැහැ. එහෙනම් දැන් සමාන්තරයි කියලා ඔප්පු කරාට පස්සේ දැන් අපිට එහෙනම් කෙලින්ම ලියන්න බෑ. එහෙනම් මේකට සමාන්තරයි මේකයි. එහෙනම් මේ ABF ත්‍රිකෝණයට අනුව දැන් අපිට එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ AD ට DB සමානයි AX ට XF. හරිනේ. දැන් එහෙනම් AD ට DB අපි දන්නවා. AD ට DB අපි අනුපාතය දන්නවා කීයද? 4ට 3නේ. 4ට 3. එහෙනම් AX ට XF එහෙනම් 4ට 3. 4ට 3. අන්න උත්තරේ. right. එහෙනම් මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ටික හදපල්ලා කිසි අවුලක් වෙන්නේ නැහැ. ගැටලු ටික හදපන්. එක්සෑම් ගැටලු ටික ඊට පස්සේ අපි හදාගෙන යන්න බලමු. හරි. එහෙනම් ඊට පස්සේ දාගනින් සමරූපී හා සමකෝණී ත්‍රිකෝණ. සමරූපී හා සමකෝණී ත්‍රිකෝණ කියලා අනුමාත්‍රිකාවක් දාගනින්. සමරූපී හා සමකෝණී ත්‍රිකෝණ.
සමරූපී හා සමරූපී ත්‍රිකෝණ. හරි. එහෙනම් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හරි. දැන් උඹලට තේරෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් බලමු. මේක ABC කියලා ගන්නවා. මේක PQRS කියලා ගන්නවා. මේක PQR. එහෙනම් දැන් මේ ABC ත්‍රිකෝණයේ මෙන්න මේ හැඩය ගත්තම හැඩය මේක ලොකු වෙලා තිබෙන හැඩය නිකන් සමාන ගතියක් තියෙනවා. ඒ කියන්නේ හැඩය සමානයි. ඒ කියන්නේ පාදවල දිග සමාන නෙමෙයි. හැඩය සමානයි. එතකොට මෙන්න මේ කෝණේ වගේ කෝණයක් මෙතනක් තියෙනවා. අවුලක් නැහැ. මේ කෝණයට සමාන කෝණයක් මෙතන තියෙනවා. මේ කෝණයට සමාන කෝණයක් මෙතන තියෙනවා. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කෝණ ටික සමානයි. කෝණ ටික සමානයි. එහෙනම් දැන් මේකේ කෝණ ටික සමානයි නම් අපි ගණිතයේදී කියනවා මෙන්න මේ අනුරූප පාද සමාන කතාවක් කියනවා. මෙන්න මේ කෝණ ටික සමාන අනුරූප පාද සමාන කතාවක් කියනවා. එහෙනම් දැන් මේක රූපයක් විදිහට ගත්තොත් මේකම නිකන් ලොකු කරා වගේ නේ මේක. මේකම ලොකු කරා වගේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙකක කෝණ තුන සමාන නම් අපිට මෙන්න මේ ත්‍රිකෝණ ගැන කියන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ කියලා කියන්න පුළුවන්. සමරූපී ත්‍රිකෝණ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කෝණ තුනම සමාන නම්. එතකොට අපිට ඔප්පු කරනවා නම් කෝණ දෙකක් සමානයි කියලා ඔප්පු කරා නම් ඇති. ඒ කියන්නේ ඇයි ඉතුරු කෝණේ කොහොමද සමාන වෙනවා? මොකද ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල එකතුවේ අංශක 180ක් නිසා. දැන් ඉස්සෙල්ලා ඒ කතාව පස්සේ කරමු අපි. ඒක නිසා ඉස්සෙල්ලාම අපිට කිව්වනම් ඇති මෙහෙම. මෙන්න මේ කෝණ තුනම තමයි මේකේ තියෙන්නේ. මේකේ. එහෙනම් මේ දෙන්න සමරූපී වෙනවා. රයිට්. එහෙනම් උඹලා පොඩි නෝට් කෑල්ලක් දාගනින්. හරි. නෝට් කෑල්ලක් දාගනින්කො මෙහෙම දාගනින්කො ත්‍රිකෝණ දෙකක කෝණ සමාන නම් එම ත්‍රිකෝණ දෙක සමරූපී වේ. ඒ කියන්නේ මේක රූපයක් වශයෙන් සමානයි. මේක පොඩි මේක ලොකුයි. නමුත් රූපේ සමාන ගතියක් තියෙනවා. හරි. සමරූපී වේ. හරි. ඊට පස්සේ අපි ප්‍රමේය ලියලා මේක ගැන කතා කරමු. එහෙනම් ලියාගනින්. ඊළඟ ප්‍රමේය අංකේ දාලා ලියාගනින්. ඊළඟ ප්‍රමේය අංකේ දාලා ලියාගනින්. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ
අනුරූප පාද සමානුපාතික වේ. අනුරූප පාද සමානුපාතික වේ. අනුරූප පාද සමානුපාතික වේ. හරි. එහෙනම් මෙන්න මේ රූප දෙක ඇඳගනින්කෝ. ඔන්න රූප දෙක ඉක්මනට ඇඳගන්න. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රමේයට අනුව වෙන්නේ ඉහත ප්‍රමේයට අනුව මම ලියනවා මෙහෙම. මෙන්න මේ AB කියන පාදය තියෙන්නේ මොකද්ද? මෙන්න මේ C කෝණයට ඉස්සරහා. එහෙනම් මෙන්න මේ AB පාදය බෙදීම නිකන් අර AB පාදයට වගේ ලියනවා වගේ. හරි. AB පාදය මෙන්න C කෝණයට ඉස්සරහා. එහෙනම් මෙන්න මේකේ අනුරූප පාදය හොයාගමු. මේකේ සමාන මේකොන මේකේ මේක. එහෙනම් මේකට සමාන මොකද්ද? PQ. එහෙනම් මෙන්න මේක මෙහෙම ලියන්න පුළුවන්. PQ සමානයි ඊළඟට අපි AB ගත්තා. ඊළඟට BC ගමු. BC තියෙන්නේ මෙන්න මේකට ඉස්සරහින් මේ ඉරි කැලි දෙකක් තියෙන කෝණයට ඉස්සරහින්. එහෙනම් මේක ඉරි කැලි දෙකක් තියෙන කෝණයට ඉස්සරහින් තියෙන්නේ QR. සමානයි ඊළඟට AC තියෙන්නේ මෙන්න මේකට ඉස්සරහින්. එහෙනම් මේකට ඉස්සරහින් තියෙන්නේ PR වේ. හරි. ඉක්මනට දාන්න. PR වේ. right. දැන් මේක නිදසුන එක මම කතා කරනවා පිටු අංක 91. හරි. මේකේ ප්‍රශ්නේම ලියාගත්තත් කමක් නැහැ. උඹලා ලියාගන්නකො රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙකේ. රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙකේ. රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙකේ A කෝණය සමානයි R කෝණය හා B කෝණය සමානයි Q කෝණය වේ. B කෝණය සමානයි Q කෝණය වේ. හරි. කියලා තියෙනවා PQR ත්‍රිකෝණයේ x හා y මගින් දැක්වෙන අගයන් සොයන්න. PQR ත්‍රිකෝණයේ x හා y මගින් දැක්වෙන අගයන් සොයන්න. PQR ත්‍රිකෝණයේ x හා y මගින් දැක්වෙන අගයන් සොයන්න. හරි.
දැන් අපිට මේකේ අපිට මේ x හා y කතාව හොයන්න තියෙන්නේ. x හා y කතාව හොයන්න පුළුවන් මේ දෙක සමකෝණී කියලා අපි ඔප්පු කරගන්න ඕනි. මේ දෙක සමකෝණී කියලා. සමකෝණී කියලා කොහොමද බං ඔප්පු කරගන්නේ? මේකට මේක සමානයි මේකට මේක කෝණ දෙකක් නම් සමානයි. කෝණ දෙකක් නම් සමානයි. කෝණ තුනම සමාන වෙන්න ඕනි. කෝණ තුනම සමාන කියන්නේ කෝණ දෙකක් සමාන ඇති. ඇයි? අපි දැන් කෙලින්ම ලියන්න බලන්න මේකේ A කෝණය සමානයි R කෝණයනේ. R කෝණය හා B කෝණය සමානයි Q කෝණය වේ. එහෙනම් කෙලින්ම අපිට ලියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේකේ C කෝණය සමානයි P කෝණය. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. ඒක ලියන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. එහෙනම් මේක ඒ අනුව ABC හා PQR ත්‍රිකෝණ ඒ අනුව ABC හා PQR ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ වේ. සමකෝණී ත්‍රිකෝණ වේ. එහෙනම් දැන් සමකෝණී ත්‍රිකෝණ වේ කියලා දාලා ඊළඟට අපිට අර සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයට අනුව අපිට ලියන්න පුළුවන් මෙහෙම. හරි. මොකද්ද? දැන් මේකේ නොදන්නා පද දෙකක් තියෙනවා. එහෙනම් අපි එක එක විසඳලා ඉමු. එහෙනම් දැන් ඉස්සෙල්ලම අපි දන්න දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් දන්න දෙක මොකද්ද? මේ ඉස්සෙල්ලම x හොයා ගන්න බලමු. x තියෙන්නේ මොකද්ද? මෙන්න මේ මාක් කරලා නැති කෝණෙට ඉස්සරහින් තියෙන පාදයට අනුරූප පාදේ තමයි x තියෙන්නේ. මෙන්න මේ මාක් කරලා නැති කෝණයට අනුරූපයි ඉස්සර දින 4. එහෙනම් මේකේ මාක් කරලා නැති එකට ඉස්සරහ තියෙන x. එහෙනම් දැන් කෙලින්ම ලියන්න පුළුවන් අපිට AB ට QR. AB ට QR. ඒක කොහොමද ගත්තේ AB ට QR කියලා? මෙන්න මේ කෝණෙට ඉස්සරහින් තියෙන දෙක. මේ මාක් කරලා නැති එකට මේකේ මාක් කරලා නැති එකට තියෙන්නේ මෙතන මාක් කරලා නැති එකට ඉස්සරහින් තියෙන්නේ මේක. එහෙනම් AB බෙදීම QR. හරි. සමානයි. දැන් අපි දන්න දෙකක් ගන්න ඕනි. දැන් දන්න දෙකක් ගන්න ඕනි. එහෙනම් අපි දන්නේ මොකේද බං? දන්නවා මෙන්න එක ඉරක් තියෙන මෙතන. එන්නේ ඒ කෝණෙට ඉස්සරහා තියෙන පාද දෙකම දන්නවා. එහෙනම් මේකට ඉස්සරහා තියෙන මොකද්ද? BC. මේකට ඉස්සරහින් තියෙනවා PQ. PQ අනුපිළිවෙලින් ගන්න ඕන. එහෙනම් දැන් මේකේ AB අපි දන්නවා 4යි. QR x සමානයි BC කීයද? BC ඕනේ BC 6යි. PQ 15යි. දැන් බෙදන්න පුළුවන් නම් බෙදමු. ඒතර 3 බෙදමු 3න් 2යි 5යි. හරි. එහෙනම් මේක 2ට 2 ඒවා 1යි 4ට 2යි කියලා දාන්න පුළුවන්. එහෙනම් මේක හරස් ගුණෙත් දාමු. x සමානයි 10යි සෙන්ටිමීටර. x සමානයි 10යි සෙන්ටිමීටර. x සමානයි 10යි සෙන්ටිමීටර. දැන් අපි එහෙනම් ඊළඟට ගමු වෙන මොකක් හරි සම්බන්ධයක්. එහෙනම් දැන් මේ y සම්බන්ධයෙන් මෙන්න මේ ඉරි කෑලි දෙකක් තියෙන කොට ඉස්සරහින් තියෙන එකේට තමයි y සම්බන්ධ වෙන්නේ. එහෙනම් AC ට PR. අර කලින් ගත්ත දන්න දෙකම ගත්තත් අවුලක් නැහැ. BC තියෙන මේකට ඉස්සරහින් ඉන්නේ. එහෙනම් මේකට ඉස්සරහින් මොකද්ද? PQ. එහෙනම් මේකේ දැන් AC අපි දන්නවා AC 5යි. PR දන්නේ නැහැ y. සමානයි BC අපි දන්නවා කලින් ගත්ත 6යි. PQ 15යි. 6ට 3 ඒවා 2යි. 15ට 3 ඒවා 5යි නේ. 15ට 5යි. එතකොට හරස් ගුණෙත් දාමු. 5 25යි 2යි y සමානයි 12.5 සෙන්ටිමීටර. y සමානයි 12.5 සෙන්ටිමීටර. right.
right. එහෙනම් ලියාගනින් ඊළඟ ප්‍රශ්නේ. මම මේ රූපයක් අඳිනවා. ඒ රූපය අඳගන්න. හරි. වයිහි අගය සොයන්න. වයිහි අගය සොයන්න. වයිහි අගය සොයන්න. වයිහි අගය සොයන්න. මේක 15 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේ කාංශයට 30යි. මේකත් 30යි. මේකත් 30යි. හරි. වයිහි අගය සොයන්න. සිම්පල් y මෙන්න මෙතන තියෙනවා. මොකද්ද y අගය සොයන්න තියෙන විදිය? මේක සමකෝණී ත්‍රිකෝණයක් කියලා පෙන්න ගත්තා නම් හරි. මොකද සමකෝණී ත්‍රිකෝණවල පාදාතර අනුපාතය සමානයි. පාදාතර අනුපාතය සමානයි. සමකෝණී ත්‍රිකෝණවල පාදාතර අනුපාතය සමානයි. එහෙනම් මෙන්න මෙහෙම කරන්න අපිට පුළුවන්. අපිට මේක සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා ඔප්පු කරගන්න ඕනේ. කොහොමද ඔප්පු කරගන්නේ? දැන් එක කෝණයක් සමානයි. අපිට කෝණ දෙකක් සමාන කරගත්තා නම් හරි. කෝණ දෙකක් සමාන කරගත්තා නම් ඉතිරි කෝණයක කොහොම සමාන වෙනවා? ඇයි ත්‍රිකෝණ එයක් ඇතුලේ මේ එතකොට කෝණ තුනේ එකතු අංශක 180 නිසා. එහෙනම් අපිට මේක තව කෝණයක් සමාන කරගන්න බැරිද? පුළුවන් බා. මෙන්න බලපන්. මෙන්න මේ HIG කෝණය සහ මෙන්න මේ JIK ඇයි ප්‍රතිමුඛ බා අන්න ප්‍රතිමුඛ කෝණ මේක සමානයි. ඒ අණුව එහෙනම් උඹට ලියන්න පුළුවන් මේ මොකද්ද? HGI කෝණය සමානයි IJK. ඇයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ඇයි අපි දැන් මේකත් මේ කෝණ දෙක සමානයි කියලා පෙන්න ගත්තා මේ දෙකේ. එහෙනම් ඒ අණුව GHI ත්‍රිකෝණය හා IJK ත්‍රිකෝණය සමකෝණී වේ. IJK ත්‍රිකෝණය සමකෝණී වේ. දැන් එහෙනම් කෙලින්ම ලියපන් මෙන්න මේ y අඩංගු වෙන මේ 30ට ඉස්සරහින්. එහෙනම් මේකේ 30ට ඉස්සරහින් තියෙන මොකද? 4යි. එහෙනම් කෙලින්ම 4 බෙදීම y. 4 බෙදීම y. ඊළඟට හොයාගනින් දන්න එකක්. දන්න එකක් තියෙන මෙන්න ප්‍රතිමුඛ කෝණයට ඉස්සරහින් එකයි ප්‍රතිමුඛ කෝණයට ඉස්සරහින්. මේ දෙකටම ඉස්සරහින් තියෙන එක දන්නවා. එහෙනම් ඉස්සලම ගන්න අපි මේ ත්‍රිකෝණය. එහෙනම් මේකට ඉස්සරහින් තියෙනවා 8යි. මේ කෝණයට ඉස්සරහින් තියෙනවා 15යි. එහෙනම් දැන් දාපන් හරස් ගුණිතේ. 15 වැඩි කිරීම 4 8 වැඩි කිරීම මේකත් 8ෙන් බෙදුවා මේකත් 8ෙන් බෙදුවා 8ට 8 කැපිලා යනවා y සමානයි 4ට 4 ඒවා 1යි 8ට 2යි 15 දෙකෙන් 7.5 සෙන්ටිමීටර් y සමානයි 7.5 සෙන්ටිමීටර්. y සමානයි 7.5 සෙන්ටිමීටර්. හරි. එහෙනම් දානින් ඊළඟ ප්‍රමේය දාගන්න.
ඊළඟ ප්‍රමේය. හරි. ඊළඟ ප්‍රමේයයන් දාලා ලියගනින්. එක් ත්‍රිකෝණයක පාද තුන එක් ත්‍රිකෝණයක පාද තුන එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වේ නම් එක් ත්‍රිකෝණයක පාද තුන එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික නම් සමානුපාතික නම් සමානුපාතික නම් සමානුපාතික නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එක් ත්‍රිකෝණයක පාද තුන එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. එම ත්‍රිකෝණ දෙක සමකෝණික වේ. හරි. අර කලින් ප්‍රමේයේ විලෝමය නේ බා. ඔව්. එහෙනම් දානින් කලින් ප්‍රමෝනේ මේ ඒතර කලින් ප්‍රමේයේ විලෝමය කියලා. හරි. මම අච්චුපතේ තියෙන උදාහරණයක්ම ගන්නවා බන් නැත්තම් මේ මෙන්න මේ තියෙන සෙන්ටිමීටර් ගණන් අවුල් ගියොත් එහෙම මේක ඔප්පු කරගන්න බැරි වෙන නිසා මම අච්චුපතේ තියෙන එකම ගන්නවා. උඹලා මේක ඇඳ ගන්න ඉස්සලා මේක ලියගන්නකෝ. රූපේ දී ඇති පාදවල දිගාණුව රූපේ දී ඇති පාදවල දිගාණුව රූපේ දී ඇති පාදවල දිගාණුව ABC හා PQR ත්‍රිකෝණ රූපේ දී ඇති පාදවල දිගාණුව ABC හා PQR ත්‍රිකෝණ සමකෝණී බව පෙන්වා එකිනෙකට සමාන වන කෝණ යුගල නම් කරන්න. එකිනෙකට සමාන වන කෝණ යුගල නම් කරන්න. එකිනෙකට සමාන වන කෝණ යුගල නම් කරන්න. කෝණ යුගල නම් කරන්න. හරි. දැන් මේක ඉස්සලම උඹලා රූප ටික ඇඳගනි. රූප ටික ඇඳගෙන මෙහෙම එකක් තියෙනවා. පොඩ්ඩක් මේක අධ්‍යයනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් හිතින් වගේ අනුපාත ගන්න බලපන්. දැන් මේකේ අපිට අනුපාත ටික සමාන වුණොත් තමයි මේක සමකෝණී කියලා කියා ගන්න පුළුවන්. එහෙනම් කෙලින්ම බලපන් දැන් නිකන් මේකේ තියෙන දත්තත් අණුව අපිට මෙහෙම එකක් ගන්න පුළුවන්. 4 මේ පාදෙට මෙහි මොකද්ද සමානුපාතික ඒ කියන්නේ සමානුපාතික වෙන කතාවක් අපි බලන්න ඕනේ. එහෙනම් මේක දැන් කෝණේ සමාන වෙන්නත් ඕනේ. එහෙනම් දැන් බලපන් නිකන් ලාවට මෙහෙම එකක් වුණොත් එහෙම මෙන්න මේ 4ට 6 බලනවා. එතකොට 4 බෙදීම 6 කියලා මේ 4 බෙදීම 6 කියලා තමයි ලියවෙන්නේ. 4 බෙදීම 6 කියලා. එතකොට 4 බෙදීම 6 කියලා ලිය වුණොත් ඕක බෙදන්නට පස්සේ එනවා 3න් 2යි කියලා එකක් එනවා. ඇයි ඒක සුළු වුණාට පස්සේ 3න් 2යි කියලා එකක් එනවා. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ 8ට 12 කියලා ලියුවොත් එනවා. 8ට 12 කියලා ලියුවොත් එහෙම බලපන් එතනත් එනවා 3න් 2ක් එනවා. හරි. එහෙනම් දැන් නිකන් ඔහොම හිතින් හදලා බලන්න ඕනේ. හිතින් හදලා බැලුවම මට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. දැන් බලපන් මෙන්න මේ PR බෙදීම මම ගත්තේ මේකනේ PR බෙදීම BC PR බෙදීම BC බලපන් උඩ 4 යට 6 එනවා 3න් 2යි කියලා එකක් එනවා. ඊළඟට මෙන්න මේ R එහෙම නැත්නම් QR
QR බෙදීම AC. එහෙනම් QR කීයද? 8යි. AC 12යි. මේක උඩයි 8යි 4ෙන් බෙදුවම 3න් 2ක් කියලා ඒත් එනවා. ඊළඟට අපිට ඉතිරි එක බලපංකො. ඉතිරි එක මොකද්ද? ඉතිරි එක PQ නේ. ඔව්. PQ බෙදීම AB. PQ 6යි AB 9යි. ඒ 3න් 2ක් කියලා එනවා. ඒක අපි පොඩ්ඩක් හිතින් ගන්න ඕන කතාවක් තියෙනවා. හරි. හිතින් ගත්තම දැන් මේක සමකෝණී වේ. දැන් මේක සමකෝණී වෙනවා. එහෙනම් මෙන්න මේ ටික ලියලා අපිට ලියන්න පුළුවන් මොකද්ද? මේ ටික ලියලා අපිට ලියන්න පුළුවන් මෙම අනුපාත සමාන නිසා මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එහෙනම් මේ ටික ලියලා ලියාගනින්. මෙම අනුපාත සමාන බැවින් PQR සහ ABC ත්‍රිකෝණ සමකෝණී වේ. සමකෝණික වේ. දැන් මේකේ අපිට මේ කෝණ සමාන යුගල් නම් කරන්න කියනවා. ඒ කියන්නේ සමාන කෝණ යුගල් නම් කරන්න කියනවා. එහෙනම් අපිට නම් කරන්න වෙන්නේ මෙහෙම. මේ අනුපාත දිහා බලාගෙනම නම් කරන්න වෙනවා බා. දැන් එහෙනම් මෙන්න මේ PR ට සම්මුඛ මොකද්ද? මේ ත්‍රිකෝණේ. PR ට සම්මුඛ Q කෝණය. ඒක මම Q කියලා විතරයි ලියන්නේ. Q කෝණය සමානයි BC ට සම්මුඛ මොකද්ද? BC ට සම්මුඛ. BC ට සම්මුඛ මොකද්ද බලන්න. BC ට සම්මුඛ මෙන්න මේ එක. එහෙනම් මෙන්න එකක්. හරිනේ. එහෙනම් ඊළඟට QR. QR ට සම්මුඛ මොකද්ද? QR ට සම්මුඛ මෙන්න මේ P කෝණය. P කෝණය සමානයි AC. AC ට සම්මුඛ. AC ට සම්මුඛ මෙන්න මේ B කෝණය. මෙන්න මේ B කෝණය. ඊළඟට PQ. PQ ට සම්මුඛ R කෝණය. එහෙනම් මෙන්න මේ AB ට සම්මුඛ මොකද්ද? AB ට සම්මුඛ C කෝණය. අන්න. එහෙනම් මෙන්න මේ කෝණ ටික තමයි මේකේ සමාන වෙන්නේ. හරි. Right. කනන් ටික පිළිවෙලට හදපන්. හරි. දැන් එහෙනම් මම මේ උඹලගේ පොතේම තියෙන මේ ඒතර මේ පාඩම නම් කරේ උඹලගේ අච්චුපතම මම කරේ. අච්චුපතම කරේ. මේ එහෙනම් ලියාගමු මෙන්න මේ ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ ලියාගමු. ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න. ABC ත්‍රිකෝණයේ AB හා AC පාද මත ABC ත්‍රිකෝණයේ AB හා AC පාද මත D සහ E ලක්ෂ පිහිටා ඇත්තේ D සහ E ලක්ෂ පිහිටා ඇත්තේ DE සමාන්තරයි BC. DE සමාන්තරයි BC වනසේය. ලියාගනින් ඒකටම DE කමාවක් දාලා X හිදීද ඒ කියන්නේ කැපිටල් X හිදීද BC කමාවක් දාලා කැපිටල් Y හිදීද කැපෙනසේ AY ඇඳ ඇත රෝමිලක්කන් 1
XE බෙදීම YC XE බෙදීම YC සමානයි AX බෙදීම AY AX බෙදීම AY බව AY බව AY බව නව මිලක්කන් දෙක XE බෙදීම YC සමානයි DX බෙදීම BY බව DX බෙදීම BY බව සාධනය කරන්න හරි ඉස්සලම රූපය අඳිමු ඊට පස්සේ උඹලා ඔය දත්තය සාධනය කළ යුත්ත ඒ ටික ලියාගෙන මේක නිර්මාණයක් නැහැ ඊට පස්සේ උඹලා ඔය දත්තය සාධනය කළ යුත්ත ඒ ටික ලියාගෙන දැන් අපිට ඉස්සෙල්ලාම පෙන්වන්න තියෙන්නේ මොකද්ද බං XE බලපන් XE බෙදීම YC XE බෙදීම YC සමානයි AX බෙදීම AY බව හරි එහෙනම් මේ පාදේ අතර සම්බන්ධය. එහෙනම් බලපන් දැන් මේ දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. හරිද? එහෙනම් දැන් කෙලින්ම උඹලට ලියන්න බැරිද? මෙන්න මේ ත්‍රිකෝණ දැන් මෙතන ත්‍රිකෝණ දෙකන්නේ. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා ඔප්පු කරගත්තා නම් හරි. එහෙනම් බලපන් දැන් කෙලින්ම අපිට ලියන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ AYC කෝණය සමානයි AXE කෝණය ඇයි අනුරූප කෝණ බා F හැඩයේ කෝණ අනුරූප කෝණ මේ F හැඩයේ කෝණ හරි එහෙනම් ඒකෙන්ම ලියන්න පුළුවන් නේද බා YCE කෝණය සමානයි මෙන්න මේ AEX ඒත් අනුරූප කෝණ එහෙනම් ඒ අනුව දැන් මේ ත්‍රිකෝණ දෙකටම මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ ඇතුළේනේ බම් මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ තියෙන්නේ පොඩි ත්‍රිකෝණේ එතකොට මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ ඇතුලේ තමයි මේ පොඩි ත්‍රිකෝණේ තියෙන්නේ එහෙනම් මෙන්න මේ A කෝණය කියන එක නා පොදු කෝණයනේ A කෝණය ඇවිල්ලා පොදු කෝණය හරි එහෙනම් ඒ අනුව උඹලා ලියන්න ඕනි ඒ අනුව කියලා දාලා AXE ත්‍රිකෝණය හා AYC ත්‍රිකෝණය සමකෝණී වේ. AYC ත්‍රිකෝණය සමකෝණී වේ. එහෙනම් ඒ අනුව දැන් උඹලට කෙලින්ම ලියන්න පුළුවන් සමකෝණී වේ කියලා ලිව්වට පස්සේ දැන් උඹලට ඔප්පු කරගන්න ඕනේ දේ කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද? XE ඕකනේ තියෙන්නේ XE කතාවන්නේ තියෙනවා. XE බෙදීම මෙන්න මේ කෝණට අනුරූප ඊළඟ එක YC සමානයි. එහෙනම් මේකට මේක අනුරූපයි. එහෙනම් ඊළඟට මේ කෝණෙනේ. එහෙනම් අපි ඉස්සරම ලිව්වේ චූටි එකේ XE. එහෙනම් මේකට සම්මුඛ AX බෙදීම එහෙනම් මේ කෝණට මේක නම් මේ කෝණට සම්මුඛ මෙන්න මේ AY වේ. අන්න උත්තරේ කෙලින්ම ආවා. AY වේ. ඊළඟට මොකද්ද බං අපිට ඔප්පු කරන්න තියෙන්නේ?
XE 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 බෙදීම YC සමානයි DX DX EX බෙදීම BY මම මේක අයින් කළා දාන්න මකලා දාන්න දැන් මාර කතාවක් ඔප්පු කරන්න තියෙනවා අපි අර කලින් ඔප්පු කරපු එක අපි ලියා ගමු මේක අපි ඔප්පු කරලා තියෙන්නේ දැන් XC බෙදීම YC සමානයි AX බෙදීම AY හරි මේක දැන් අපි ගත්තා මේක රෝමිලක්කන් එක දැන් අපි උත්තරේ සාධනය කරලා අරන් තියෙන්නේ දැන් එහෙනම් මෙන්න මේකෙත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි සලකමු මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ ADX ත්‍රිකෝණේ ABY ත්‍රිකෝණේ උඹලා ලියන්න ඕනි ADX ත්‍රිකෝණය හා ABY ත්‍රිකෝණය සලකමු ඊට පස්සේ උඹලට ඒකෙත් කෝණ දෙක සමානයි කියලා ලියන්න පුළුවන් ඒකෙත් කෝණ දෙක සමානයි කියලා අපිට කෝණ දෙකක් ගන්න පුළුවන් මේ මොකද්ද BAY කෝණය පොදු කෝණය මෙන්න මේ පොඩි ත්‍රිකෝණයටත් පොදුයි මෙන්න මේ ලොකු ත්‍රිකෝණයටත් පොදුයි ඉස්සෙල් එක වගේම අරග මේ A කෝණය කියලා දාන්න එපා ඒක මේ ඉස්සෙල් එකේ YAE කියලා දාපන් YAE කෝණය තමයි පොදු එහෙම නැත්නම් A කෝණය කියලා ගත්තොත් මේ ඔක්කොම අහු වෙනවා හරි එතකොට දැන් කෙලින්ම උඹලට මේකට සමානයි මේක කියලා ලියන්න පුළුවන් උඹලා හේතු ලියපළා අනුරූප කෝණ මේකට සමානයි මේක ඒත් අනුරූප කෝණ එහෙනම් එබැවින් මේ කෝණ තුන සමාන බැවින් මේවා සමකෝණී ත්‍රිකෝණ කියලා උඹලට ලියන්න පුළුවන් සමකෝණී ත්‍රිකෝණ එහෙනම් සමකෝණී ත්‍රිකෝණ කියලා ලිව්ව ගමන් එතන මෙන්න මේ කතා ඉන්න ඕනේ සමකෝණී ත්‍රිකෝණ ඊට පස්සේ උඹලට ලියන්න පුළුවන් දැන් මේකේ පාද අතර අනුපාතය ලියන්න පුළුවන් දැන් එන පාද අතර අනුපාතය ලියනකොට මෙන්න මේකේ අල්ල ගන්න තියෙන අලුත් පාද දෙක dx බෙදීම by dx බෙදීම by මොකද්ද මේ dx බෙදීම by හරි කියමුකෝ අර සමකෝණී බැවින් dx බෙදීම by කියලා ලියන්න පුළුවන් සමානයි උඹලා ලියපල්ලා මේකට මෙන්න මේ ax බෙදීම xy කියලා ax බෙදීම xy ax බෙදීම xy නෙමෙයි ay නේ ax බෙදීම ay හරි ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ dx මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ by සමානයි මෙන්න මේකේ මෙන්න මේ ඊතර පොඩි ත්‍රිකෝණේ ax බෙදීම මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ ay හරිනේ හරි දැන් එහෙනම් මේක දෙක කියලා ගමු හරි එහෙනම් දැන් අපි කලින් කතාවක් ලියව ඔප්පු කරා මෙන්න මේ ax බෙදීම ay සමානයි අන්න කතාව xe බෙදීම yc එහෙනම් ඒක ඉහතින් සාධිතයි මේක 3 කියලා ගමු මේක 3 එහෙනම් දෙකට 3 ආදේශය එහෙනම් dx බෙදීම by සමානයි මෙන්න මේ තියෙන ax බෙදීම ay වෙනුවට දානවා අපි xe බෙදීම yc හරි තේරෙන්න ඕනි ඕක නේද අපි අහලා තියෙන්නේ ඔව් xe බෙදීම yc හරි දැන් එහෙනම් මෙන්න මේක ඇයි මෙන්න මේක හොඳට තේරෙන්න අපි කලින් ඔප්පු කරා මෙන්න මේක අපි ඔප්පු කරානේ මේක ඔප්පු කරගත්ත හින්දා තමයි අපිට මේක ගන්න පුළුවන් උනේ හරි එහෙනම් හරි වැඩේ තේරෙන පිළිවෙලට වැඩේ කරන් ඵලයන් අච්චු පොතේ තියෙන ගණන් ටික සියල්ලම හදපන් මේක ටිකක් වීඩියෝ එක දිග වැඩි වුණාට කමන්නේ නැහැ පිළිවෙලට වැඩේ කරගෙන ඵලයන් ඊට පස්සේ අපි මේක ලස්සනට කතා කරමු ආයෙ කතා කරන අවස්ථාවකේ ඒ කියන්නේ පාස් පේපර් කතා කරද්දී මේ ටික පිළිවෙලට කරපන් අච්චු පොතේ තියෙනවා පැහැදිලිව මේක මේ හදපු විදියක් තියෙනවා අච්චු පොතේ. එතකොට මම දැන් මේක විස්තර කිරීමක් පමණයි කරේ. විස්තරයි මේක අලුත් ගානක් නෙමෙයිනේ. මම විස්තර කිරීමක් කරේ. එතකොට ඒ ටික හරියට බලාගනින්. හරියට බලාගත්තට පස්සේ ගේම කොට දාගන්න ලේසි. එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේ හම්බෙන්නේ බොහෝ විට ගැටලුත් එක්ක. එතකොට අපි මේ දේ කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි.